ළමයි එතකොට මේ ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබුණා මේ මැත්ස් කරලා ඊළඟට බයෝ කරලා දැන් යන්න පුළුවන් කෝසස් ගණනාවක් තියෙනවානේ. එතකොට දැන් ප්‍රධාන වශයෙන් බයෝ කරන ළමයි මෙඩිසින් යන්න ඕනේ කියලා දන්නවා. එතකොට මැත්ස් කරන ළමයි ඉංජිනේරින් යන්න ඕනේ කියලා දන්නවා. එතකොට යන ප්‍රමාණය සහ දල වශයෙන් කැම්පස් ප්‍රමාණය දන්නවා. එතකොට එතනින් එහාට විවිධ පාඨමාලාවන් රාශියක් ලංකා විශ්වවිද්‍යාල මට්ටමින් තියෙනවා. ඒතර ඒ පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කරන්න හදන්නේ. එතකොට දැන් ජීව විද්‍යාංශයෙන් ගත්තාම ප්‍රධාන අරමුණ වෙන්නේ මෙඩිසින් යන්න. මෙඩිසින් සඳහා ලංකාවේ විශ්වවිද්‍යාල 11ක් තුල වෛද්‍ය පීඨයන් 11ක් ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒ සඳහා ළමයි ගන්නවා 1864ක්. හොඳට මතක තියාගන්න මම මේ දත්තරික කියන්නේ මේ 2020 A level කරලා කැම්පස් සිලෙක්ට් වෙච්ච ළමයි ගැන මේ කියන්නේ. ඒතර ශිෂ්‍ය වාර්තා අත්පොතේ තියෙන්නේ දැනට අලුත් මේක තියෙන්නේ 2020 A level ළමයිට දාපු එක තියෙන්නේ. එතකොට මෙඩිකල් ෆැකල්ටි 11ක් තියෙනවා ළමයි ගන්නවා 1864ක්. තේරුම් ගන්න. දැන් ඔබ පළවෙනි පාර A level ලියනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ 2024 ළමයෙක් වෙනවා වෙන්න පුළුවන්. 23 වෙන්න පුළුවන්. 22 වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔබ පළවෙනි පාර දෙවෙනි වර නැත්නම් තර්ඩ් ෂයි එක නේද? ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි සමහර කට්ටිය ඉන්නවා. එක ෂයි එකක් අතහැරලා මොකද කරන්නේ? ෆෝර්ත් එක ලියනවා නේද? එහෙම කරලා ඒවා කොහොම හරි කරලා ඉවරලා ඔබ මේ මෙඩිසින් යනවා නම් මෙන්න මේ 1864 තුලට ඇතුල් විය යුතුයි. නේද? ඒතර ලොකු මේ ජවයකින් සෑහෙන වැඩ ලොකු ප්‍රමාණයක් කරන්න ඕන නේද? නිකන් ඉඳලා හරියන්නේ නැහැ. එතකොට ඊළඟට ඩෙන්ටල් ෆැකල්ටි තියෙනවා දෙකක්. පෙරාදෙණිය සහ ජාරදෙණුපුර. ඒතර ඒ සඳහා ළමයි ගන්නවා 153ක්. ඉස්සර පේරේ විතරයි තිබ්බේ දැන් ඔන්න ජපුරක් තියෙනවා. ඊළඟට වෙට් ෆැකල්ටි එකයි පේරේ තියෙනවා ළමයි 130ක් ගන්නවා. පැහැදිලිද? එතකොට දැන් ප්‍රධාන අරමුණ ටික ඕකනේ ජීව විද්‍යාව හදාරන ළමයින්ගේ. හරි අහන්නකො එතකොට දැන් බයෝ කරන ළමයින්ට මෙඩිකල් ෆැකල්ටි එක ඩෙන්ටල් වෙට් මේ ටික හැරුණු විට ප්‍රධාන කෝසස් තියෙනවා තව 33ක් තියෙනවා. තේරුණාද? 33ක් තියෙනවා. ඒ කියන්නේ ඔය බයොලොජිකල් සයන්ස් ඔය වගේ ෆාමසි නර්සින් අනම්මනම් ප්‍රධාන කෝසස් තියෙනවා 33ක් තියෙනවා. පැහැදිලිද? ඊට අමතරව ජීව විද්‍යාව හදාරන ළමයි සඳහා තවත් ආයුධම් කරන්න පුළුවන් කෝසස් තියෙනවා 37ක්. පැහැදිලිද? 37ක් තියෙනවා. එතකොට ඔක්කොම කෝසස් තියෙනවා දල වශයෙන් 70ක් පමණ. පැහැදිලිද? එතකොට ජීව විද්‍යාව හදාරන ළමයෙක් සඳහා ප්‍රධාන වශයෙන් කෝසස් 70කට විතර ආයුධම් කරන්න පුළුවන්. මේක අඩු වැඩි වෙන්න පුළුවන් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් බයෝ කරන ළමයින්ගෙන් විශ්වවිද්‍යාල සඳහා මං කියන ප්‍රධාන කෝසස් සඳහා සුදුසුකම් ලබනවා ළමයි 9236ක්. 9236ක්. පැහැදිලිද? 9236ක් කියනවා. එතකොට මම මේ කියන්නේ අර 37ක් කියලා කිව්වේ. මේ කියන්නේ මේ 37 සඳහා ඒ කියන්නේ මැත්ස් බයෝ හැරුණු විට වෙනත් විෂය ධාරාවන් සඳහා පෙනී හිටපු ළමයින්ට සමහර අවස්ථාවල දිනවා ඇතුළත් වෙන්න. තේරුණාද? ඒක පොදුවේ ගන්න කොටස් ටික උදාහරණයක් විතර ගන්න පුළුවන්. ලෝ ෆැකල්ටි එහෙම ගන්න පුළුවන්. මේක 37 ඇතුළට ගන්න පුළුවන්. තේරුණාද? ඒතර ජීව විද්‍යාව හදාරලා ලෝ යන්න පුළුවන්. හරි ඒ වගේ කෝසස් ටිකක් අතර මම තාඩි වෙලාවකින් ඒක කියලා දෙන්නම්. හරි එතකොට ඔන්න ප්‍රධාන වශයෙන් බයෝ කරලා ළමයි 9236ක් 2020 වර්ෂයේ ලබා අරගෙන තියෙනවා. ඊළඟට අපි ගත්තොත් මේ මැත්ස් කරන ළමයි ටික ගත්තාම මේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඉංජිනේරිය යනනේ. ඒතර ලංකාව තුල විශ්වවිද්‍යාල මට්ටමින් ක්‍රියාත්මක වෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාල 6ක ඉංජිනේරු පීඨයන් 6ක් ක්‍රියාත්මක වෙන සඳහා ළමයි ගන්නවා 2213ක්. 2213ක්. එක බලන්න බයෝ කරලා මෙඩිසින් ගන්න 1864යි මැත්ස් කරලා ඉංජිනේරින් ගන්නවා 2213ක්. හරිද? මේ ගොඩක් වැඩි ප්‍රමාණයක් ඉංජිනේරින් ගන්නවා ලොකු ප්‍රමාණයක් ගන්නවා. ඊට අමතරව EM TM එහෙම ගන්නවා 80 98 ගන්නවා. ෆැකල්ටි එක ගානේ දෙනවා මොරටු කැම්පස් එකේ. ඊට අමතරව දැන් ගත්තොත් එහෙම තව මැත්ස් කරන ළමයින්ට මේ කෝසස් ටික අමතරව හරිද? තව කෝසස් ප්‍රධාන වශයෙන් ඉල්ලුම් කරන්න පුළුවන් 13කට. ඒ 13ට මැත්ස් කරන ළමයි හැරුණොත් වෙන කට්ටියට යන්න බෑ. ඒ වගේම තමයි දැන් මම කිව්වේ ජීව විද්‍යාව හදන ළමයින්ගේ ප්‍රධාන කෝසස් මේ මෙඩිසින් ඩෙන්ටල් වෙට් ඒ ටිකත් එක්කම 33ක් තියෙනවා. පැහැදිලිද? 33ක් තියෙනවා. ඒ 33ට යන්න පුළුවන් බයොලොජිකල් සයන්ස් කියන බයෝ කරලා විතරයි. ඊට අමතරව ඒ ළමයින්ට තවත් කෝසස් 37ක් තියෙනවා මේ ඉල්ලුම් කරන්න පුළුවන්. හරි. එතකොට මැත්ස් කරන ළමයිගේ ප්‍රධාන ඒවා මේ තුන තියෙනවා. ඒවත් එක්කම ඔක්කොම 13ක් වෙන ප්‍රධාන ඒවා.
හරි ඊට අමතරව තව තියෙනවා 44ක්. තව අමතර කෝසස් 44ක් තියෙනවා. එතකොට ඒකට විවිධ විෂය කරණයන් යටතේ යන්න පුළුවන් මේ 44 ඇතුළට. එතකොට ඔක්කොම ටික ගත්තොත් එහෙම දල වශයෙන් මේ මැත්ස් කරන ළමයින්ට සම්පූර්ණ කෝසස් තියෙනවා 57ක් විතර. හරි දැන් බලයි මේ බයෝ කරන ළමයින්ට 70යි මැත්ස් කරන ළමයින්ට 57යි අඩු නෑ අඩු වුණාට ඒ කෝසස් ප්‍රමාණය අඩුයි. සෝරි 9236. හරි ඒ කෝසස් ප්‍රමාණය අඩු වුණාට මේ වගේ ගන්න ළමයි ප්‍රමාණය වැඩි ඈ. දැන් ඔයාලට පේනවා මෙතන ඉංජිනේරිං ෆැකල්ටිම ගන්නවා 2213ක් මෙඩිකල් ගන්න 1864යි. තේරෙනවද ලොකු ප්‍රමාණයක් ගන්නවා. හරි. ඔය ටික තමයි මේ ප්‍රධාන වශයෙන් අපේ මේ ඔළුවේ තියෙන්න ඕන දේවල් ටික. එතකොට දැන් ඔක්කොම ගත්තොත් එහෙම දැන් මැත්ස් කරලා මේ ඉංජිනේරින් එතකොට මෙන්න මේ කෝසස් 13 ඔය ඉගෙන ඇතුළේ තමයි ඉංජිනේරින් හැමක් තියෙන්නේ. මේ 33 ඇතුළේ තමයි මේ මෙඩිකල් වෙට් අනම්මනම් ටිකක් තියෙන්නේ. හරි එතකොට මේ 37 සහ මේ 44 සම්බන්ධව මම අහපුව කියන්නම් තව ටික වෙලාවකින්. හරි එතකොට මැත්ස් කරලා ප්‍රධාන වශයෙන් ළමයි අරන් තියෙන 2020 වර්ෂයේදී 7009ක්. පැහැදිලිද? මේක අනිවාර්යයෙන් ඊට වඩා වැඩි වෙනවා. මම ඔය කියන්නේ ප්‍රධානම කෝසස් ටික ටාගට් කරලා විතරයි. පැහැදිලිද? ඒ වගේ ලොකු ළමයි ප්‍රමාණයක් අරගෙන තියෙනවා මැත්ස් කරපු ළමයිනුත් ඒ වගේම ජීව විද්‍යාව කරපු ළමයිනුත්. තේරුණාද? හරි මම තව දැන් මම කියන්න හදන්නේ මේ බයෝ කරන ළමයි සඳහා තියෙන පාඨමාලාවල් ටික හොඳට අහගන්න. හරි එතකොට ජීව විද්‍යාව හදාරන ළමයින්ගේ ප්‍රධාන අරමුණ මම කිව්වා මෙඩිසින් යන එක නේද? එතකොට මෙඩිසින් යන එකට මේ සඳහා වෛද්‍ය විද්‍යා පාඨමාලාවල් තියෙනවා විශ්වවිද්‍යාල 11ක මම නිකන් කියයි යන්නම්. කොළඹ, පේරාදෙණිය, යාපනය, රුහුණ, කැලණිය, ඊළඟට ජයවර්ධනපුර, රජරට නැගෙනහිර විශ්වවිද්‍යාලය, ඊළඟට වයඹ විශ්වවිද්‍යාලය, සබරගමුව සහ අලුත් ෆැකල්ටියක් තියෙනවා මොරටුවේ. ඊට අමතරව මේ ඩෙන්ටල් තියෙනවා ඊළඟට මේ පශු වෛද්‍ය විද්‍යාව ඒකත් පේරේ විතරයි තියෙන්නේ. ඒතර මම කිව්වේ මෙන්න මේ ටික තිබ්බා. ඒතර ওই ටිකට 1864යි 153යි 130යි නේද? මෙන්න මේ අස්වර තමයි රින්ගන් try කරන්න ඕන. හරි. ඊට අමතරව ජීව විද්‍යාව හදාරන ළමයි සඳහා තවත් කෝසස් කිහිපයක් තියෙනවා මම කියන්නම්. කෘෂි තාක්ෂණ සහ කළමනාකරණය agricultural technology and management එක මේ සඳහා ළමයි ගන්නවා 221ක්. දැන් මම මේ කියන්න හදන්නේ මෙන්න මේ 9236 හැදෙන ආකාරය සම්බන්ධව. පැහැදිලිද? ඒතර ඒ සඳහා පේරේ තියෙන්නේ පේරාදෙණිය කැම්පස් එකේ අවුරුදු 4ක පාඨමාලාවක්. ඊළඟට කෘෂිකර්මය agriculture මේක තියෙනවා මේ සබරගමුව ඊළඟට නැගෙනහිර විශ්වවිද්‍යාලය රජරට වයඹ අවුරුදු 4යි. ඊළඟ ආහාර විද්‍යාව හා පෝෂණය food science and nutrition එක මේකේ ප්‍රවේශ සංඛ්‍යාව 164ක් ළමයි ගන්නවා. එතකොට මේ පාඨමාලාව තියෙන්නේ වයඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 4යි. ඊළඟ එක ආහාර විද්‍යාව හා තාක්ෂණය. ආහාර විද්‍යාව සහ තාක්ෂණය food science and technology ළමයි 218ක් ගන්නවා. පැවැත්වෙන විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම පේරාදෙණිය ඊළඟට සබරගමුව ඒත් එක්කම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තියෙනවා අවුරුදු 4ක පාඨමාලාවක්. ඊළඟට මම කියන්නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය ළමයි ගන්නවා 383ක් අවුරුදු 6ක පාඨමාලාවක්. ඒ කියන්නේ අවුරුදු 5ක් ඉගෙනගෙන එතනින් හරියට එක අවුරුද්දක් තියෙනවා මේ හොස්පිටල් එකට ගිහිල්ලා වැඩ කරන්න තියෙන්නේ. හරි මේක තියෙන්නේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය කොළඹ විශ්වවිද්‍යාලය. හරි ඊළඟට යුනානි වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය ළමයි 89ක් ගන්නවා. එතකොට මේක තියෙන්නේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය කොළඹ විශ්වවිද්‍යාලය. එතකොට ඒකට ළමයි අරන් තියෙනවා ළමයි 89ක්. ඊළඟ සිද්ධ වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය 247ක් ළමයි ගන්නවා. එතකොට මේක පැවැත්වෙන්නේ යාපන විශ්වවිද්‍යාලය, ත්‍රිකුණාමල මණ්ඩපය, නැගෙනහිර විශ්වවිද්‍යාලය ඔය කියන කාරණා හතර තමයි තියෙන්නේ. ඒ කිහිපේ තියෙන්නේ. දැන් යාපන විශ්වවිද්‍යාලය ගත්තොත් මේක දෙමළෙන් තියෙන්නේ. ත්‍රිකුණාමල මණ්ඩපයේ තියෙන්නේ ඉංග්‍රීසි වලින් තියෙන්නේ. ඊළඟට බයොලොජිකල් සයන්ස් ජෛව විද්‍යාව ප්‍රවේශ සංඛ්‍යාව 1686ක්. හරිද? 1686ක්. පැහැදිලිද? හරි එතකොට මම මේක පැවැත්වෙන විශ්වවිද්‍යාලයන් ටික කියන්නම්. කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය, ජයවර්ධනපුර අපේ එක, ඊළඟට කැලණිය, යාපනය, රුහුණ, නැගෙනහිර විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය. ඊළඟට ව්‍යවහාරික විද්‍යා ජෛව විද්‍යාවට අදාළව applied science, biological science ළමයි 410යි
එතකොට මේක තියෙන ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලය තුල. හරි ඊළඟට සෞඛ්‍ය ප්‍රවර්ධන health promotion මේකට ගන්නවා ළමයි 103ක්. පැහැදිලිද? ළමයි 103ක් වුණ අරන් තියෙනවා. ඒක තියෙන්නේ රජරට විශ්වවිද්‍යාලය. ඊළඟට නර්සින් එහෙම නැත්නම් හෙද කියලා කියනවා. ළමයි ගන්නවා 559ක් අරන් තියෙනවා. පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, යාපන විශ්වවිද්‍යාලය, නැගෙනහිර සහ කොළඹ විශ්වවිද්‍යාලය. දැන් මෙතන පොඩි මේකක් තියෙනවා. මේක තියෙනවා මේ පොතේ තියෙනවා අමතරව අයදුම් පරවුවන්ගේ උස 4.10. හරිද? මේ 4.10 විය යුතුයිලු. ඊට වඩා වැඩි නම් මේ අතරම තියෙන්න බෑ නේද? හරිද? සමහර අය මම දැකලා තියෙනවා මේ ගොඩාක් ඉස්සරහම නෙමෙයි දැන් ඕකට තේරෙලා උස මදි හන්ද යන්න බැරි වෙනවා. හරි. ඊළඟට ඖෂධ විද්‍යාව නැත්නම් ෆාමසි ළමයි ගන්නවා 227ක් අරන් තියෙනවා. පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, යාපනය, ඊළඟට රුහුණ විශ්වවිද්‍යාලය. ඊළඟට වෛද්‍ය රසායනාගාර විද්‍යාව. එතකොට මේකට ප්‍රයෝග සංඛ්‍යාව 224යි. පේරාදෙණිය, ජයවර්ධනපුර, රුහුණ සහ යාපනය විශ්වවිද්‍යාලය. ඊළඟට රේඩියෝග්‍රැෆි එහෙම නැත්නම් විකිරණ ශිල්පීන් 68යි අරන් තියෙන්නේ. අර ඊළඟට බෞද්ධ චිකිත්ස ෆිසියෝതെරපි ළමයි 101යි කොළඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඊළඟට ජීව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව නේද? බයෝකෙමිස්ට්‍රි ඇන්ඩ් බයෝමොලිකියුලර් බයොලොජි. මේකට ළමයි 80යි කොළඹ විශ්වවිද්‍යාලය. ඊළඟ දීව්‍ර සහ සාගර විද්‍යාව ළමයි 120යි. එතකොට මේක තියෙන රුහුණ විශ්වවිද්‍යාලයේ. මේකත් මරු මේ මුදත් ළඟයි. ඊළඟට පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය කැලණි විශ්වවිද්‍යාලයේ ළමයි 109ක් ගන්නවා. ඊළඟ සත්ත්ව පාලනය සහ මත්ස්‍ය විද්‍යාව ළමයි 74යි පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ආහාර නිෂ්පාදනය සහ තාක්ෂණ කළමනාකරණය ළමයි 139යි වයඹ විශ්වවිද්‍යාලය අවුරුදු 4ක පාඨමාලාවක්. ඊළඟට කුෂි සම්පත් කළමනාකරණය හා තාක්ෂණය. මම මේ කියන්නේ මේ කියපු 33 කියන්නේ 33ක් තියෙනවා. තව බරතොගයක් තියෙනවා. හරි. එතකොට කුෂි සම්පත් කළමනාකරණය සහ තාක්ෂණ ළමයි 181යි රුහුණ විශ්වවිද්‍යාලය. කෘෂි ව්‍යාපාර කළමනාකරණය ළමයි 78යි රුහුණ විශ්වවිද්‍යාලය. ඊළඟට ග්‍රීන් ටෙක්නොලොජි එහෙම නැත්නම් හරිත තාක්ෂණ ළමයි 72යි රුහුණ විශ්වවිද්‍යාලය අවුරුදු 4ක පාඨමාලාවක්. ඊළඟට සත්ත්ව පාලන විද්‍යාව ඇනිමල් සයන්ස් ඌවේලස් විශ්වවිද්‍යාලය අවුරුදු 4යි ළමයි අරන් දෙන 108ක්. ඊළඟට මේ එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් ගොඩක් වටිනවා මේ කාලේ. අපරාණ කෘෂිකර්මය ළමයි 105යි ශ්‍රී ලංකා ඌවේලස් විශ්වවිද්‍යාලය. ඊළඟට ජලද සම්පත් තාක්ෂණය ඇක්වාටෙක් රිසෝස් ටෙක්නොලොජි දැන් මේ සමහර දැන් කෝසස් වශයෙන් එහෙම දිනුනාට සමහර වෙලාවට කැම්පස් එකකදී යම් කිසි විෂයක් විදිහට ඒක ඉගෙන ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට මේ බයොලොජිකල් සයන්ස් මේ 1986 ඇතුළට ගිහිල්ලත් ඔය සමහර කියන විෂය කාරණා විෂයක් විදිහට ඉගෙන ගන්න පුළුවන් වෙයි. මම කියන්නේ පාඨමාලාවක් විදිහට සම්පූර්ණයෙන් එහෙමම නෙමෙයි. නමුත් එහෙම ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට වෘත්තීය චිකිත්සාව ඔකියුපේෂන් තෙරපි ළමයි 50යි කැලණි විශ්වවිද්‍යාලය. ඊළඟට දෘෂ්ටි මිතිය මේක අලුතෙන් ආපු කෝස් එකක් ළමයි 60යි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අවුරුදු 4ක පාඨමාලාවක්. ඊළඟට ව්‍යවහාරික රසායන විද්‍යාව නැත්නම් ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි ළමයි 60යි කැලණි විශ්වවිද්‍යාලය අවුරුදු 4යි. දේශීය ඖෂධ සම්පත් ළමයි 50යි. එතකොට මේක තියෙන්නේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාව අවුරුදු 4යි ඉංග්‍රීසි. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ අක්කල තියෙන එක ගත්තොත් එහෙම මේ ඉස්සර කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව තිබුණේ. පස්සේ කාලෙකදී ඒක දැන් මේ පොඩි කාලයක් ඇතුළතදී ඒක වෙනමම විශ්වවිද්‍යාලයක් විදිහට දැන් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ජලජ දැන් ඔය මං කියපු ඒකත් ඒ කියන්නේ දේශීය ඖෂධ සම්පත් මේ කෝස් එකත් අලුත් කෝස් එකක්. ඊළඟට ජලජ ජෛව සම්පත් ළමයි 50යි ඒකත් අලුත් කෝස් එකක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඊළඟට නාගරික ජෛව සම්පත් ළමයි 50යි එතකොට මේකෙදි එකක් තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. හරි. දැන් ඔය මං කිව්වේ මේ 33 පැහැදිලිද? මෙන්න මේ 33 ඒ කියන්නේ මෙඩිසින් ඩෙට් වෙන්ට් ඔය ඔක්කොමත් එක මේ 33 තමයි මම මේ කිව්වේ. ඒ ළමයි ප්‍රමාණය තමයි මම ඔය කිව්වේ 9236ක් විතර කියලා. පැහැදිලි ලොකු ළමයි ප්‍රමාණයක් නේද? හරි. එතකොට එතනින් එහාට තව කෝසස් 37ක් තියෙනවා.
මේකට විවිධ A level වලට කරන විවිධ විෂය සංකලනයන් ඔස්සේ ඉල්ලුම් කරන්න පුළුවන්. මම කියාගෙන යන්න courses තියෙනවා 37ක් තියෙනවා. ඔන්න මම කියනවා නීතිය, වාස්තු විද්‍යාව, නිර්මාණ වේදය, විලාසතා නිර්මාණය හා නිපදවුම් ප්‍රවර්ධන, කළමනාකරණ අධ්‍යයනය TV කියලා කියනවා අපි. ඊළඟට තොරතුරු තාක්ෂණ IT, කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය MIT එක, නගර හා ග්‍රාම නිර්මාණය, ඊළඟට සාමය හා ගැටුම් නිරාකරණය මේ කාලේ සෑහෙන වටිනවා සෙඩ් එකකටම දාන්න. ඊළඟට තොරතුරු සහ සංවේදන තාක්ෂණ ICT, විද්‍යාව හා තාක්ෂණය, පරිගණක විද්‍යාව හා තාක්ෂණය, ව්‍යවසායකත්ව සහ කළමනාකරණය, තේ තාක්ෂණය සහ අගය වැඩි කිරීම, කාර්මික තොරතුරු තාක්ෂණය, ඊළඟට khනිජ සම්පත් සහ තාක්ෂණය තව සෙට් එකක් තියෙනවා මම ඒ ටිකත් කියලා දාන්නම්. කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය, ශාරීරික අධ්‍යාපනය, කතන හා ශ්‍රවණ විද්‍යාව, ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය තියෙනවා. දිග එකක් තියෙනවා මේ ආගන්තුක සත්කාර, සංචාරක ව්‍යාපාර සහ සිද්ධි පිළිබඳ කළමනාකරණය. හරි ඊළඟට තාල හා ශීර තාක්ෂණය හා අගය වැඩි කිරීම, තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය, සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණය, තොරතුරු පද්ධති, භූමි නිර්මාණ වේදය, පරිවර්තන අධ්‍යයනය, සිනමා හා රූපවාහිනී අධ්‍යයනය, ව්‍යාපෘති කළමනාකරණය, සාගර සහ මිරිදී විද්‍යාව, ආහාර ව්‍යාපාර කළමනාකරණය, ඊළඟට භූගෝලීය තොරතුරු විද්‍යාව, මානව සම්පත් සංවර්ධනය, සෞඛ්‍ය සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය, දේශීය ඖෂධ තාක්ෂණය, යෝග හා පාරමනෝවිද්‍යාව. ඊළඟට මේ සමාජ අධ්‍යයන දේශීය දැනුම කියලා වරහන් තුලින්ම දාලා තියෙනවා. ඉතින් ඒකෙම මම ඔය කියපු මේ කෝස් 37 තියෙන්නේ. පැහැදිලිද? ඒතර ප්‍රධානම 33යි. මේ 33 ඇතුළත තමයි මෙඩිසින් එහෙම තියෙන්නේ. නැත්නම් ළමයි හිතා ඒක වෙනම එකක් මේක එහෙම නෙමෙයි. අර මං කියපු මෙන්න මේ ටික වෙනත් සබ්ජෙක්ට් කරපු කට්ටියටත් ඉල්ලුම් කරන්න පුළුවන්. ඒතර ඔක්කොම කෝසස් 70ක් තියෙනවා. ඒතර මේ ගත්ත ළමයි ප්‍රමාණයට අනිවාර්යයෙන් තව වැඩි වෙනවා. හරි මං එන්නම් ඊළඟට මේ භෞතික විද්‍යා විෂය ධාරාව මැත් කරන සෙට් එක. එතකොට මේ මං මෙතන ඉන්න මෙතන මං කිව්වා මේ ඉංජිනේරින් ෆැකල්ටි 6ක් තියෙනවා ලංකාව තුළ ළමයි 2213යි ගන්නවා කියලා කිව්වනේ. හරි එතකොට ඉංජිනේරින් ෆැකල්ටි ගත්තොත් එහෙම තියෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මම නිකන් ඕනනම් කියන්න ඒක තියෙන විශේෂ ශාස්ත්‍රයන් සිවිල් ඉංජිනේරු විද්‍යාව, රසායන සහ සැක්සුම් ඉංජිනේරු විද්‍යාව, පරිගණක ඉංජිනේරු විද්‍යාව, විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, නිෂ්පාදන සහ කාර්මික ඉංජිනේරු විද්‍යාව. ඊළඟට මොරටුව විශ්වවිද්‍යාලය ගොඩක් ළමයි සිහින කැම්පස් එක නේද? ඊළඟට මේ දැන් හරි හොඳ මේ මෙඩිකල් ෆැකල්ටි උත් තියෙනවනේ මොරටුවේ. හරි ඒකේ තියෙනවා මේ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව, රසායන සහ ක්‍රියාවලි විද්‍යා ඉංජිනේරු, විද්‍යුත් සහ විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව. ඊළඟට යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, පරිගණක විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව, ද්‍රව්‍ය විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව කියන සෙට් එකක් තියෙනවා. ආයි ඉංජිනේරු ෆැකල්ටි තියෙනවා රුහුණු විශ්වවිද්‍යාලය, යාපන විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා අග්නිදික විශ්වවිද්‍යාලය, ඊළඟට ශ්‍රී ජවර්ධන විශ්වවිද්‍යාලය. හරි ඔය ටික. ඊළඟට මම එන්නම් EM වලට. ඒ කියන්නේ මේ භූ සම්පත් ඉංජිනේරු විද්‍යාව ළමයි මම 80ක් ගන්නවා කියලා කිව්වේ. එතකොට මේක එක තියෙනවා. ඊළඟට ඉංජිනේරු විද්‍යාව TM එක පේශකර්ම හා ඇඟලුම් ඉංජිනේරු විද්‍යාව ළමයි 98ක් ගන්නවා කියලා කිව්වම හරි. එතකොට මේ ඔය කෝසස් දැන් මෙතනම තුනක් තියෙනවානේ. ඒ තුනත් එක්ක තව කියන්නේ ඔක්කොම 13ක් ඈ. ඒ කියන්නේ මේ තුනත් එක්ක තව 10ක් තියෙනවා. ඔක්කොම 13ක් ප්‍රධාන ඒවා තියෙනවා. මම ටිකක් ඒ ටික කියන්නම්. ඒ තමයි භෞතික විද්‍යාව ෆිසිකල් සයන්ස් එක ළමයි ගන්නවා. දැන් බලන්න මේ බයොලොජිකල් සයන්ස් සහ ළමයි ගන්නේ ලංකාවේ මේ 1686යි. ඒතර ෆිසිකල් සයන්ස් සඳහා ළමයි ගන්නවා කොච්චරද? 2327ක්. 2327. හරි. නිකන් වල පේනවාද මේ බයෝ කරන අයට වඩා මැස් කරන ළමයි පොඩ්ඩක් කෝසස් ප්‍රමාණය අඩු වුණාට ගන්න ළමයි ප්‍රමාණය පට්ට වැඩි. සහ කරන ළමයිනුත් චුට්ටක් අඩු නේද? එතකොට අනිත් එක දැන් අපි ජීව විද්‍යාව ගත්තොත් එහම ජීව විද්‍යාව ගොඩක් ළමයි ඉන්නවා. කියන්නේ ගොඩක්ම නෙමෙයි ප්‍රෙෂයි කරලා සෙකන්ඩ් ෂයි එකකුත් කරනවා. නේ තර්ඩ් එකකුත් කරන ළමයි ගොඩක් කරනවා. නමුත් මැස් ගත්තොත් එහෙම සාමාන්‍ය ප්‍රෙෂයි හෝ සෙකන්ඩ් ෂයි තර්ඩ් එහෙම කරන ප්‍රමාණය අඩුයි. තේරුණාද? ඒත් එක්කම දැන් බයෝ කරන ළමයි ඉන්නවා තර්ඩ් එක අතහැරලා මං කිව්වේ ෆෝර්ත් එකත් කරලා මෙඩිකල් ෆැකල්ටිම try කරන්න එහෙම කරන කට්ටිය ඉන්නවනේ. නමුත් දැන් අපි මැස් වලදී ඔක ටිකක් අඩුයි. එතකොට ළමයි වල තියෙන තරංකාරීත්වය අඩු වෙලා ජීව විද්‍යාවට තියෙන තරංකාරීත්වය වැඩි වෙලා තියෙනවා. මැස් වල ළමයි ප්‍රමාණය ගන්නවා වැඩි. හැබැයි බයෝ වල ගන්නවා ප්‍රමාණය අඩුයි. එතකොට මාර ස්ට්‍රෙස් එකක් ඒ වලට බයෝ කරන එක නේ. පොඩි එකක් තියෙනවා නේද? ඊට වඩා ඇත්තටම පොඩ්ඩක් ලේසි මේ මැස් කරන්නේ. මොකද පාඩම් කරන්නේ එහෙමත් එක එක්කෙනා වෙනස් වෙන්න පුළුවන් choice එක. මේ සමහර ළමයි හිතන කාලෙක එහෙම අපරාධ බයෝ කරේ පාඩම් කරන්න ඉතින් එපා වෙනවා. දැන් ගොඩක් ළමයිගේ ආසම සබ්ජෙක්ට් එක මුල්ම කාලේ බයෝලොජි නේ.
බය වෙන්නේ නේද? හරි ආසයි නේද? අපි කියන දන්න කියන දේවල් ඇඟත් ගැන කතා කරනවා. එතකොට අමාරුවක් නැහැ නේද? උගන්වන්නත් එහෙම ගොඩාක් අමාරුවනේ සබ්ජෙක්ට් එක වගේ. ඔයාලට තේරුම් ගන්නත් හරිය ලේසි නේද? රචනාවක් වුණත් බොරුවක් වුණත් ඕන තරම් ලියන්න එන්න පුළුවන්. තේරුණාද? දැන් ඔය බයෝ කරන ළමයි මම දැකලා තියෙන ගොඩක් වෙලාවට බහුවර්ණ 50 ලොකු ප්‍රමාණයක් වදිනවා. හැබැයි විභගත රචනා සහ රචනා පැත්තට එනකොට ගොඩක් එක ඩවුන් වෙනවා. තේරුණාද? දැන් ඒ කියන්නේ ඒකට හේතුව දැන් දැන් බහුවර්ණ කොහොමද ගහන්න බලමු. මොකද ප්‍රශ්නේ අහුවට පස්සේ මේ ප්‍රශ්නට අදාළ උත්තර නේ අපිට තෝරලා ගන්න තියෙන්නේ. දැන් මැත්ස් වල MCQ දෙන්නේ නැහැ. හරිද? ඒතර දැන් ජීව විද්‍යාව හදාන ළමයිට මේ බයෝ කියන්නේ MCQ පැත්තෙන් සෑහෙන හොඳට ස්කෝර් කරන්න පුළුවන්. ඒත් එකම බයෝ ෆේල් වෙන ප්‍රමාණය හරි අඩුයි. මොකද MCQ වලින් ගහ ගන්න පුළුවන්. මැත්ස් ෆේල් වෙන ප්‍රමාණය හරි වැඩි. සහ බිඳුව ගන්න ප්‍රමාණෙත් ඉන්නවා. දැන් ජීව විද්‍යාවට බිඳුව ගන්න ප්‍රමාණය මම දන්නේ කියන්නේ ඇති එහෙම කලාතුරකින් ඉඳලා ඇති. ඒත් බෑනේ 50ක් MCQ 50ක් කනාගහත් එකක් හරියනවනේ. බිඳුවක් ගන්න තියෙන chance එක සෑහෙන අඩුයි. නමුත් මැත්ස් වල නම් බිඳුව ගත්ත ළමයි ඔන්න ඉන්නවා. හරිද? හරි. එතකොට මම ඊළඟට කියන්නම් දැන් ওই භෞතික විද්‍යාව ෆිසිකල් සයන්ස් තියෙන පාඨමාලා පැවැත්වෙන විශ්වවිද්‍යාල කොළඹ, පේරාදෙණිය, ජයවර්ධනපුර, කැලණිය, යාපනය, රුහුණ, නැගෙනහිර ශ්‍රී ලංකා අග්නිදක විශ්වවිද්‍යාලය තමයි බරතෝගයක් ගන්නවා. ඊළඟට කම්පියුටර් සයන්ස් එහෙම නැත්නම් CS එක පරිගණක විද්‍යාව ළමයි 768යි. දැන් ඔය මම කියන්නේ මෙන්න මේ 7009 හැදෙන ආකාරය සම්බන්ධව. හරි. ඒ කියන්නේ මෙන්න මේ කෝසස් 13 තමයි දැන් ඔය කියාගෙන යන්නේ. හරි. ඊළඟට කම්පියුටර් සයන්ස් තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලය, පරිගණක අධ්‍යාපනය, ඊළඟට යාපනීය විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, ත්‍රිකුණාමල මණ්ඩපය හිමන ඒ කියන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලය අවුරුදු 3ක පාඨමාලාවක්. දැන් මේ ගොඩාක් කෝසස් තියෙන ඉංග්‍රීසි වලින් තියෙන්නේ. මම තව ටික වලින් කියන්නම්. ඊළඟට ව්‍යවහාරික විද්‍යාව, ඒ කියන්නේ වරහණ තුල තියෙන භෞතික විද්‍යාව කියලා, ඇප්ලයිඩ් සයන්ස්, ඒ කියන්නේ ෆිසිකල් සයන්ස් එකේ දබයි ළමයිටත් එහෙම එකක් තියෙනවා. ප්‍රවේශ සංඛ්‍යාව 768යි. තියෙනවා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සබරගමුව, යාපනය, නැගෙනහිර සහ වයඹ තියෙනවා. හරි. ඊළඟ එක මේ ප්‍රවාහන සහ සැපයුම් කළමනාකරණය. ළමයි 91යි. මොරටු විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක පාඨමාලාවක්. ඊළඟට කර්මාන්ත සංඛ්‍යානය සහ ගණිතමය මූල්‍ය. කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන ළමයි 121ක් ලබා ගන්නවා. ඊළඟට සංඛ්‍යානය සහ සංඛාර පර්යේෂණ ස්ටැටික්ස් ඇන්ඩ් ඔපරේෂන්ස් රිසර්ච් එක තමයි 79යි. අවුරුදු 4ක පාඨමාලාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය. හරි. ඊළඟට මේ ආගණනය හා තොරතුරු පද්ධති කම්පියුටින් ඇන්ඩ් ඉන්ෆෝමේෂන් සිස්ටම් ළමයි 178යි. ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාල අවුරුදු 4ක පාඨමාලාවක්. භෞතික විද්‍යාව තොරතුරු සහ සංයෝජන තාක්ෂණය ෆිසිකල් සයන්ස් ICT එක පාඨමාලාවට ළමයි 156ක් ගන්නවා. ජයවර්ධන විශ්වවිද්‍යාලය ඊළඟට කැලණිය විශ්වවිද්‍යාලය කොටික තමයි තියෙන අවුරුදු 3යි. ඊළඟට බුද්ධිමය යාන්ත්‍රික විද්‍යාව ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එක අලුත් කෝස් එකක් ළමයි 50යි. අවුරුදු 4ක පාඨමාලාවක් මොරටු විශ්වවිද්‍යාලය. ඊළඟට ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව ළමයි 80යි. කැලණිය විශ්වවිද්‍යාලය. අර ඕන මම 13 කියලා ඉවරයි. ඊට අමතරව දැන් අර බයෝ කරන ළමයින්ට ප්‍රධාන 33ට අමතරව තව 37ක් තිබ්බ ඔක්කොම 70ක් එන්න. ඒ වගේම තමයි මැස් කරන ළමයින්ටත් උන මේ 13ට අමතරව ප්‍රධාන ඒවා මේ 13ට අමතරව 44ක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම 57ක් කියලා කිව්වනේ. හරි මම මේ 44 කියන්න හින්න සෙට් එකක් තියෙනවා මම නිකන් උන් කියා යන්නම්. ප්‍රමාණ සමීක්ෂණය ඊළඟට වාස්තු විද්‍යාව, නිර්මාණ වේදය, විලසත නිර්මාණය, නිපදවුම් ප්‍රවර්ධන, නීතිය, කළමනාකරණ අධ්‍යයනය, ටීවී කියලා කියනවා, මැනුම් විද්‍යාව, තොරතුරු තාක්ෂණය, කළමනාකරණ හා තොරතුරු තාක්ෂණය, නගර හා ග්‍රාම නිර්මාණය, සාමය හා ගැටුම් නිර්මාණයකරණය මේ බයෝ කරන ළමයට ඒක තිබ්බනේ. ඊළඟට මේ තොරතුරු සහ සංයෝජන තාක්ෂණය ICT එක, පහසුගම් කළමනාකරණය, විද්‍යාව හා තාක්ෂණය, පරිගණක විද්‍යාව හා තාක්ෂණය, ව්‍යවසායකත්ව සහ කළමනාකරණය, බෞද්ධ චිකිත්ස, තේ තාක්ෂණය සහ අගය වැඩි කිරීම, කාර්මික තොරතුරු තාක්ෂණය, khනිජ සම්පත් සහ තාක්ෂණය, ශාරීරික අධ්‍යාපනය, ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය, කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය, කතන හා ශ්‍රවණ විද්‍යාව, තව එකක් අර දිග කලින් ගියේ තිබ්බේ ආගන්තුක සත්කාර, සංචාරක ව්‍යාපාර සහ සිද්ධි පිළිබඳ කළමනාකරණය. හරි ඊළඟට තාල සහ ශීර තාක්ෂණය සහ අගය වැඩි කිරීම, තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය, සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණය, තොරතුරු පද්ධති, භූමි නිර්මාණ වේදය, පරිවර්තන අධ්‍යයනය, මෘදුකාංක ඉංජිනේරු විද්‍යාව, සිනමා හා රූපවාහිනී අධ්‍යයනය, ව්‍යාපෘති කළමනාකරණය,
ඊළඟට සාගර සහ මිරිදි විද්‍යාව, ආහාර ව්‍යාපාර කළමනාකරණය, ව්‍යාපාර විද්‍යාව, භූගෝලීය තොරතුරු විද්‍යාව, මූලික ගණිතය හා කාර්මික සංඛ්‍යානය, මානව සංවර්ධනය, ව්‍යවහාරික රසායන විද්‍යාව. තව තුනක් තියෙනවා. සෞඛ්‍ය සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණය, යෝග හා පාර මනෝවිද්‍යාව, සමාජ අධ්‍යයනය, වරහන් තුල දේශීය දැනුම කියලා තියෙනවා. මේ වෙන සෙට් එකක් තියෙනවානේ. දැන් අනිත් කට්ටිය ළමයි ගත්තොත් ඒ කියන්නේ මේ දැන් එලල් වල මම කියන්නේ මේ මොනවද අනිත් බයෝමැස් හැර සයන්ස් ස්ට්‍රීම් ටික හැර අනිත් කොර්සස් ගත්තේම ඒ කියන්නේ මේ එලල් වලට කරන ඒ කට්ටියන්ට මෙච්චර කොර්සස් ප්‍රමාණයක් මෙච්චර ළමයි ප්‍රමාණයක් ගන්න නැතිවර තේරුණාද? එතකොට දැන් හැබැයි දැන් මේ මෙතනදී ලොකු මේ දැන් O level වල හොඳම රිසල්ට් එකනේ ගොඩක් වලට මෙතන සෙට් වෙන්නේ නේද? නේද? ලංකාවේ ඉන්න සුප්‍රීම සෙට් එක තමයි මේ ටික ඇතුළේ ඉන්නේ. ඒතකොට ඒ කට්ටිය තමයි මෙතනට යන්න තරඟ කරන්නේ. තේරුණාද? සමහරවිට මේ කියන කොටස ඇතුළට යා ගන්න බැරි වෙච්ච ළමයෙක් වෙන ස්ට්‍රීම් එකකින් ඒ ලෙවල් කරා නම් කැම්පස් යා ගන්නත් පුළුවන් විරමා වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා තමන් කරන දෙය මේකට ආවා නම් අනිවාර්යෙන් අවසානයේ විශ්වවිද්‍යාලයක් කරා යොමු වෙන මට්ටමින් වැඩ කරන්න. හරිද? ඒක මේ අමාරුමත් නෙමෙයි. හරි දැන් විශේෂයෙන් මම මේ කියන්නේ 2024 ළමයි. නේද? අලුත්ම කට්ටිය නේද? ඒතර ඔයාලා තේරුම් ගන්න දැන් ඔයාලා මම දන්න කොච්චර කිව්වත් මේක තේරුම් ගන්න ඒ කියන්නේ මේ මොන හරි දෙයක් දැන් කවුරු කෙනෙක් කිව්වට සාමාන්‍යව අහන්න නැති වයසනේ. නේද? දැන් සාමාන්‍ය ගොඩක් වලට අම්මලා තාත්තලා කියන එකට වඩා ගුරුවරයෙක් කියන එක මේ ඉලව කරන ළමෙක් අහන මට්ටම හැදිලා තියෙනවා නේ. මොකද අපිට තේරෙනවා ඔයාලා හැසිරෙන ආකාරය සහ අපිත් මහලු කොයිසක් නැහැ දැන් මම ඔයාලට වඩා වුණා අවුරුදු මම හිතන්නේ 10ක්වත් ලොකු මේක පරතරයක් නෑ. හරිද? හරි. එතකොට දැන් මේ ඔය කියන කාරණා ටික ඊට අමතරව තව පොඩි දේවල් ටිකක් කියන්න දෙන ඒ තමයි මේ O level result උත් මෙන්න මේ කියන කාරණා සඳහා සමහර වෙලාවට වැදගත් වෙන අවස්ථා තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ මෙඩිකල් සහ ඉංජිනේරින් ඊළඟට බයොලොජිකල් සයන්ස් ෆිසිකල් සයන්ස් යන්න ඉංග්ලිෂ් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ කියන්නේ මෙහෙම එකක් මේ O level ඉංග්ලිෂ් මොනවත් බලන්නේ නැහැ මේකට. හැබැයි සමහර කෝසස් තියෙනවා O level වල ඔයාලා ඉංග්ලිෂ් වලට C එකක් හෝ ඊට වැඩි රිසල්ට් එකක් ලබාගෙන තියෙන්න ඕනේ. A level ඔබගේ රිසල්ට් එක මොකක් වුණත් මොකක්ද වෙන්න ඕනේ? O level ඉංග්ලිෂ් C හෝ ඊට වැඩි රිසල්ට් එකක් තිබිය යුතුයි. සමහර කෝස් වුණා මට හරියට මතක නැහැ. ගණන් එහෙමත් බලනවා ඇති. චුට්ටක් බලන්න මම මේ වීඩියෝ එක යටින් දාන්නම් ඔයාලගේ මේ ලින්ක් එක දාන්නම් මේ UGC එකෙන් දීලා තියෙන මේ ශිෂ්‍ය අතපොත අරගෙන චුට්ටක් කියවන්න. තේරුණාද? හැම වෙලේම මේ මෙඩිසින් උ ඉංජිනේරු උ විතරක් ඔළුව තියාගෙන යන්න එපා. ඒකට ගන්න බොහොම ළමයි අඩු ප්‍රමාණයක් ගන්න. ඒතර ඒක අමාරු වැඩක්. ඒතර කටවුලට ගිය ළමයින්ට අනිත් වාරයෙන් යන්න වෙන අනිත් කෝස් වලට යන්න වෙනවන්නේ. ඒතර ඒකත් ඔළුව තියාගන්න. නිකන් මේ ප්‍රධාන ටාගට් විතරක් ඔළුව තියාගන්න එපා. නේද? ගෙන මේකනේ දැන් අර ප්‍රධාන ටාගට් එක තියෙන්න ඕනේ නේද? ඒක පසුපස අපි යනකොට කෙලවුණොත් එහෙම පොඩි ඔප්ෂන් ටිකකුත් තියෙන්න ඕනේ නේද? එක එක නයි එක විදිහට කියන්න පුළුවන්. නමුත් තියෙන්න එපා. ඉතින් කෙලවුණොත් තියෙනව නේද? හැමෝටම යන්න බෑනේ. බොහොම සීමිත ළමයි ප්‍රමාණයක් ගන්න ඇතුළට. තේරුණාද? හරි. එතකොට ඒ ටික හදාගෙන තියාගන්න. ඊළඟ එක තමයි දැන් ඔයාලට තව පේපර් එකක් තියෙනවා. දැන් මේ ඔයාලා ලියන සබ්ජෙක්ට් වලට අමතරව මේ මොනවාද? සාමාන්‍ය පොදු පරීක්ෂණ නේද? මම හිතනවා ඔකට ලකුණු 30කට වැඩි ප්‍රමාණයක්. 100න් 30කට වැඩි ප්‍රමාණයක් ගන්න ඕනේ. මේකත් හරියට නිකන් මේකේ ගණන් හදන්න තියෙන ගොඩක් වෙලාවට. හරිද? පැහැදිලිද? මේ කියන්නේ ගණන් හදන්න කියලා කියන්නේ මේ අර පොඩි ළමයිට එහෙම දෙන අමුතු ගණන් තියෙන. ඒ කියන්නේ හිතා උදාහරණයක් විදිහට ඔන්න දැන් තියෙනවා ලොකු ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? මේ ත්‍රිකෝණය ඇතුලේ මොන හරි එක එක දේවල් තියෙනවා. එවැනි හැඩතල කීයක් පවතීද? හරිද? ඒ වගේ අහනවා මේ දැන් නම් කොහොමද මම ළඟදී බැලුවා නැහැ මේක. මේ ඒ වගේ අවස්ථා තියෙනවා. මේ කමාරුනේ 30ක් ගන්න ඕනේ. එතකොට O level දැන් අහන්නකො හරිද? මෙඩිකල් ෆැකල්ටි, ඉංජිනේරින් ෆැකල්ටි, බයෝ සයන්ස්, ෆිසිකල් සයන්ස් වලට යන්න O level ඉංග්‍රීසි බලන්න. එතකොට මේ ඔක්කොම ඉංග්‍රීසි වලින් තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි කැම්පස් ආපු මුල්ම කාලේ කියන්නේ අපේ සහ දැන් මම ඉන්නේ ඔයාලා දන්නවා ජාතිතුමේ කැම්පස් එකේ. ඒතර ඒක දැන් මම දැන් ඇත්තටම දැන් අපි අවුට් වෙන්න හිටියේ මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ දෙසැම්බර්. හරිද? අවුට් වෙන්නේ මෙන්න මේ දැන් පොඩි කියන්නේ මාසයක්වත් නැහැ තාම ෆයිනල් එක්සෑම් එක ලියලා. පැහැදිලිද? ෆයිනල් එක්සෑම් එක ලියලා තාම මාසයක්වත් නැහැ. මේ බොහොම කෙටි කාලයක්. ඒ කියන්නේ මට මාස 6ක් පහ වුණා. අපි හරිනම් ගිය අවුරුද්දේ දෙසැම්බර් අයින් වෙන්න හිටියේ. නමුත් මාස 6ක් ඒ කියන්නේ කොරෝනා සිටුේෂන් එක. එතකොට මේ ලංකාව දැන් අමුතු එපා වෙන තරම් ඒ තියෙන දේවලුත් එක්ක මාස 6ක් විතර ගිහලා තමයි ඔන්න අපි
මේ ෆයිනල් එක්සෑම් එක ලියා ගන්න පුළුවන් වුණා. මට මතක විතර මේ ෆයිනල් එක්සෑම් එක අපි ලියද්දී අවස්ථා 5ක් 6ක් විතර එක්සෑම් එක මේ තියෙනවා කියලා මේ නැති වුණා. ඒක නේ එහෙම වුණා. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම මේ 9 වෙනිදා ගත්තොත් එහෙම 9 අර ෆයිට් එකක් ගිහින් ලංකාවේ මොනවද කුඩු වෙන්න දීලා හරියේ. එදා 9 වෙනිදා මේ අපට 3ට එක්සෑම් එකක් තිබ්බා. හරිද? 3ට එක්සෑම් එකක් තියෙනවා කියලා කියන්නේ අපි දවස් 4ක් විතර මේක මේ 2 ක්‍රෙඩිට් එක්සෑම් එකක් පැය දෙකක් විතර ලියන්න තියෙන්නේ. එතකොට ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. දවස් 4ක් විතර මේක අපි එක දිගට පාඩම් කරලා ඉවරලා දැන් 3ට එක්සෑම් එක. එතකොට දැන් අපි එකට විතර හැත් වෙන පටන් ගන්නවා. එකට විතර ඇඳුම් ඇඳ ගන්න හැම ළඟදී කියන්නේ විනාඩි දෙකෙන් විතර යන්න පුළුවන් එහා පැත්තට පයින්න තියෙන හරිද? එතකොට මේ දැන් අපි ඒ කියන්නේ බලන්නකො දහවල් 3-4ක් නයිට් 3-4ක් විතර ඇදලා ඉවරලා එතකොට 9 වෙනිදා උදේත් අපි මහා පාන්දර නැගිටලා ඊට කලින් දවසෙත් මේ 12 1 වෙනකන් වැඩ කරලා ආයෙ ඔහොම වෙලා හරි අමාරුයි හරිද? ඔහොම ඉන්නකොට එකට විතර තමයි මේ කලබල ඇති වෙන්න පටන් ගත්තේ. එතකොට මේ අපිට දැන් පාඩම් කරන්නත් බෑ Facebook යනවා YouTube යනවා දැන් අපිට තේරෙනවා හරිද? දැන් මාර ප්‍රශ්න ගණනාවක් දැන් අපිට දැන් එක්සෑම් හින අවුල් හරිද? මාරම අවුල්. ඒ කියන්නේ දැන් මේ එක්සෑම් මොකද මාස 6ක් විතර ඉඳලා දැන් අපිට එළියට යන්න විදිහකුත් නැහැ එක්සෑම් එළියට යන්න බෑ. මං කිය එළියට යන්න එක අවුට් වෙන විදිහක් නැහැ හරිද? දැන් මාර ස්ට්‍රෙස් එකක්. එතකොට දැන් මං කිය 9 වෙනිදා නේද? 3ට තමයි එක්සෑම් එක තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍ය අපි 2:30ට විතර 3ට එක්සෑම් එක තියෙනවනේ යනවා. හරිද? පයින් හරි වාහනකින් හරි යනවා. එතකොට දැන් 2 කියලා කියන්නේ හොඳටම ගහ ගන්න ටයිම් එක. හරිද? කියන්නේ ගෝල් පේස් එකට ෂොට් එක දීලා ඉවරලා අනිත් පැත්තට හැරෙන්න උන්නේ නැහනේ. ඒකම රිටර්න් එක හම්බෙන්න ගත්තනේ. එතකොට දැන් අපි ඉන්නේ දැන් මේ ගත්තොත් එහෙම මොනම් පාර අඳින්න හරිද? මේ දෙන්නේ කැම්පස් එක. එතකොට මේ තියෙන්නේ මේ විජේරාම බෝගහ කියමුකෝ. විජේරාම. එතකොට මේ පැත්ත තියෙනවා කිලෝමීටරයක් විතර ගියාම මහරගම මුගේගොඩ. හරිද? එතකොට මේ හරන ගෝල් පේස් එක තියෙන්නේ හරිද? එතකොට මෙහෙන් ගෙවල් වලට යන වාහන වල මෙහෙ ගාන හින්න කාලකෝට්ටියක්. හරිද? එතකොට ඇත්තටම අපිට එදා එක්සෑම් එක මේ තියාගන්න උන්නේ නැහැ. එතකොට මාසයක් විතර ගිහලා තමයි මේ වැඩේ කරගන්න උනේ. සෑහෙන ප්‍රමාදයක් වෙලා මාර කට්ටක් කාලා තමයි අයින් උනේ. හරිද? එතකොට දැන් ඔයාලට මම කියන්නේ දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඔයාලා පළවෙනි පාරේ A level ලියලා එතනින් හාට ආපහු සෙකන්ඩ් එකක් කරන්න තියාගත්තොත් එහෙම නේද? තර්ඩ් එකක් එහෙම කරන්න තියාගත්තොත් එහෙම ඔයාලගේ කාලය කියන එක නැති වෙලා යනවා. ඊට අමතරව ලොකු වියදමක් නේද? දැන් ඉස්සර වගේ නෙමෙයි 3 ගුණයක් විතර වියදමක් කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒ කියන කාරණා නිසා කරන එක කොහෙ ගියත් කමන්නේ මොකක් හරි පන්තිකට ගිහිල්ලා ඒක හරියට ඒ ගුරුවරයාගෙන් අරගෙන නේද? දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහලා ඉවරලා යාළුවගෙන් අහලා ඉවරලා හොඳ යාළුවෝ සෙට් එකකුත් හදා ගන්න වැඩ ටික කරගෙන යන්න. හරි. එතකොට අහවම මතක් කරනවා 2024 සිද්ධාන්ත අලුත් පන්තිය පටන් ගන්නවා සිකුරාදා උදේ 8ට. එතනින් පස්සේ සතර දවස් දෙකක් විතර කරලා ඉවරලා අපි පරමාණු ගුහි පාඩමට අග්ගල අවසන් කරනවා. ඒත් එක්කම ඉස්කෝලේ හැම පටන් ගත්තට පස්සේ සම්පූර්ණයෙන් අවසන් වෙච්ච නිවැරදි කාලසටහන ලබා දෙනවා. දැනට ඉතින් අපි ඔහොම කරගෙන යනවා. හරි. එහෙනම් මම මෙතනින් මේ සෙට් එක නවත්තනවා.